අද සදහම් චාරිකා දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමින් වහන්සේ. වර්ෂ 1993 ඔක්තෝබර් මස 11 වෙනිදා රිදීමාලියත් පුරාණ විහාරයේදී ශාසන චාරිකාව ඇරඹි උන්වහන්සේ වර්ෂ 2000 ජුනි මස 3 වෙනිදා උපසම්පදා ප්‍රවෘත්තාව ලබා තිබේ. වෑගම ශ්‍රී සද්ධර්මාලංකාර පිරිවෙන හා මාදම්වල ධර්මෝදය පිරිවෙනෙන් මූලික අධ්‍යාපනයද පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් කැලණි විශ්වවිද්‍යාලයෙන් හා ජාතික අධ්‍යාපන ආයතනයෙන් උසස් අධ්‍යාපනයද හදාරා තිබේ. මේ වන විට උන්වහන්සේ පරිවේනාධිපති ධුරයක් හා ගුරු උපදේශක ධුරයක්ද දරමින් උතුම් වූ ශාසනික මෙහෙවරක නිරත වේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. වාසනාවන්ත සැදැහැති පින්නතුනි, මේ පින්බර උදෑසන පුණ්‍යවන්ත සිතුවිලි වලින් ජීවිතේ පුරවා ගන්නට, ජීවිතේ වටිනා උතුම් ගුණධර්ම වටිනාකම් පුහුණු කරන්නට මේ පුණ්‍යවන්තෝ මොහොතේ ඔබට මේ උතුම් දහම් සිතුවිලි ටික අංශු මාත්‍රයකින් හෝ නිවන පිණිසම යොමු වන්නට, සැනසීම පිණිසම යොමු වන්නට උපකාරයක්ම වේවා කියන සිතින් පින්තුනි, මේ උදෑසන ඔබේ නිවසේ ඔබේ සිතෙහි කොයිතරම්නම් කැළඹීමක් දැයි ඔබේ මනසින් විමසා බලන්න. අද කළ යුතු දේවල් පිළිබඳව ඔරලෝසුව දෙහා බලමින් කාලය ගත වෙන විට ඔබටත් හොරා ඔබ නොසන්සුන් වන බව, ඔබ කලබල වන බව ඔබට දැනෙනවා ඇති. පින්තුනි, අන්න ඒ කැළඹීමෙන් සැනසුමටත්, ඒ වගේම කැළඹුමින් සැනසුමට ගමන් කරන්නටත්, කාලගෝෂ්ඨියෙන් නිහැඩියාවට ගමන් කරන්නටත් ඔබේ ජීවිතයේ පුරුදු කරගත යුතු කරුණු කීපයක් මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ වටිනා උතුම් ඉගැන්වීමක් වන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට මුල් කරගෙන පැහැදිලි කරලා දෙන්නටයි සූදානම් වන්නේ. පින්තුනි, දිනක් භාග්‍යවතුන් වහන්සේ මේ කජංගලා කියන ගමේ මුකේලු කියන උයනේ වැඩ සිටියා. ඔන්න ඔය අවස්ථාවේ පාරාසරීය කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. එයාගේ ගෝලයෙක් හිටියා උත්තර මානවක කියලා. දිනක් මේ උත්තර මානවක මේ කජංගලා ගමේ මුකේලු කියන උයනට වැඩ පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ සමග පිළිසඳර කතාවක යෙදිලා ඒ පිළිසඳර කතාව තුළදී සාකච්ඡා කරගත්තා විවිධ අදහස් හුවමාරු වුණා. මේ ලෝකයේ මේ මනස සුවපත් කරන, නැතිනම් මේ කැළඹුණු මනස
කැළඹුණු මනස නිරෝගී කරන්නට උපකාර වන භාවනාවක් ඔබ දන්නවද? එවිට අර උත්තර මානවකයා තමන්ගේ පාරාසරීය බමුණ ඉගැන්නුව ඉන්ද්‍රිය භාවනාවන් පිළිබඳව සාකච්ඡා කළා. එවිටයි භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රියන් දමනය පිළිබඳව මේ කාරණා ටික ඉගැන්නුවේ. උත්තර මානවකයාගේ පිළිතුර නම් වූයේ රූප දකිනකොට ඇස් පියා ගැනීමෙන්, ශබ්ද ඇසෙනකොට නොඇසා සිටීමෙන්, ඇහැ සංවර කරන්නටත් කන සංවර කරන්නටත් ආග්‍රහණය නොකිරීමෙන් නැහැ සංවර කරන්නටත් රස නොවිඳීමෙන් දිව සංවර කරන්නටත් ස්පර්ශය නොවිඳීමෙන් කය සංවර කරන්නටත් ඒ වගේම ධර්මතාවය නොගැනීමෙන් මනස සංවර කරන්නටත් හැකි බවයි සඳහන් වුණේ. එවිට පින්නතුනි ඔබ හිතන්න මේ ලෝකයේ උතුම් මිනිසෙක් වෙලා ඉපදිච්චි අපි මිනිසයන් හැටියට ගත්තොත් මුළු මහත් ලෝකයේම පින්නතුනි ගණින්න පුළුවන් මිනිස්සු ප්‍රමාණයක් සිටින්නේ. ඒ ගණින්න පුළුවන් මිනිස් ප්‍රමාණය ගත්තොත් කෝටි 700ක් විතර. දැන් මේ වසංගතය නිසා පින්නතුනි මේ වෙන විට අපිට මාධ්‍ය තුලින් දැනගන්නට ලැබිච්ච ප්‍රමාණයට පින්නතුනි ලක්ෂ 40කට ආසන්න පිරිසක් මිය ගිහිල්ලා. බලන්න පින්නතුනි කොයිතරම් ප්‍රමාණයක්ද. මිනිසුන් හැටියට සැලකිය යුතු ප්‍රමාණයක් මේ වසංගතය නිසා මිය ගියා, මිය යනවා. එහෙමනම් පින්නතුනි මේ දුර්ලභ වූ මනුස්ස ජීවිතයේ ඇස් නොපෙනෙන අය ලෝකේ කොතෙක් ඉන්නවද? කන් නොඇසෙන අය ලෝකේ කොතෙක් ඉන්නවද? ඔබට ප්‍රකට නොවුනට පින්නතුනි ගඳ සුවඳ නොදැනෙන අය ලෝකේ කොච්චර ඉන්නවද? කොරෝනා වෛරසය නිසාත් ගඳ සුවඳ නොදැනෙන එක ස්වභාවිකයි. නමුත් පින්නතුනි උපතින්ම ගඳ සුවඳ නොදැනෙන මිනිසුන්. ඒ වගේම පින්නතුනි රස නොදැනෙන අය, ස්පර්ශය නොදැනෙන අය, ඒ වගේම පින්නතුනි ධර්මතාවයේ නොදැනෙන අය. ඒ අතර හොඳට ඇහැ පෙනෙන, කන ඇහෙන, නැහැයට ගඳ සුවඳ දැනෙන, දිවට රස දැනෙන, ශරීරයට පහස දැනෙන, මනසට ධර්මතාවයේ දැනෙන මිනිසුන් ලෝකේ කොයිතරම්නම් භාග්‍යවන්තද? අන්න පින්නතුනි ඔය ආයතන භාග්‍යවන්ත වූ ආයතන නිසාම ඔබේ මනසේ මනාපයක්, අමනාපයක්, මනාප අමනාප, ඉෂ්ට ප්‍රිය මනාප දේ කෙරෙහි මනාප බව උපදිනවා. අනිෂ්ට අප්‍රිය අමනාප දේ කෙරෙහි අමනාපය උපදිනවා. මෙලෙසින් පින්නතුනි ඔබේ සිත විවිධ අරමුණු ඔස්සේ ගමන් කරමින් කොයි තරම්නම් පීඩාවට පත් කරලාද? කොයි තරම්නම් කැළඹෙනවද? හරියට පින්නතුනි මහ සයුරේ වෙරළ වගේ නිමාවක් නැහැ. සිතුවිලි ගංගාවක් වගේ, සිතුවිලි හරියට මහ සයුරේ රැලි පෙරලෙනවා වගේ එකින් එකට කාම විතර්ක, ව්‍යාපාද සිතුවිලි, ඒ වගේම හිංසන සිතුවිලි මේ උදෑසනම ඇතිව තිබෙන ඔබේ සිතෙහි පවතින පාපී සිතුවිලි ඉවත් කරන්නට, බැහැර කරලා හිත සැනසුම කරා ගමන් කරවන්නට ඔබට උපකාර වෙන කාරණා 5-6ක් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව තුලින් පැහැදිලි කළා. පින්නතුනි අපිට ඇහැට රූප පෙනෙනවා. ඒ පෙනෙන රූප පින්වතුනි උපේක්ෂාවෙන් අරගත්තේ නැතිනම් මේ සියල්ල හේතුඵල න්‍යායට අනුවයි සිද්ධ වන්නේ. බලන්න පින්නතුනි මේ මොහොතේ ඔබ සැනසුමින් සද්ධර්ම ශ්‍රවණය කරනවා. ඒ හේතුවට අදාළ ඵලයක් මේ මොහොතේ ඔබට ලැබෙනවා. කුමක්ද මේ ඵලය? ඔබ සැනසුමටපත් වෙලා, සිසිලටපත් වෙලා, හිතට යමක් සැනසීමෙන් දැනෙන්න පටන් අරන් බලන්න හේතුවට අනුව ඵල. ඒ ඵලය හේතුවක් වෙනකොට ඒ හේතුවට අදාළ ඵලයක් නැවතත් සකස් වෙනවා. මේ විදිහට පින්නතුනි මේ පටිච්ච සමුප්පාදයට අනුව, මේ හේතුඵල න්‍යායට අනුව, හේතු ප්‍රත්‍ය නිසා මයි පින්නතුනි යමක් ඇතිවලා නැතිවලා යන්නේ. අන්න ඒ බව තේරුම් අරගෙන ප්‍රනීත අප්‍රනීත භාවය උපේක්ෂාවෙන් පිළිගන්නට මා උගන්වනවා උත්තර මානවකය කියලා භාග්‍යවතුන් වහන්සේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස සංවර කරගන්න ක්‍රමයක් උපමා උපමේය සමගින් උන්වහන්සේ පෙන්වා වදාලා. පින්නතුනි මේ ඇහෙන් රූපයක් දැකලා
ඒ දැක්ක රූපයේ පිළිබඳව ඇලීමක්වත් ගැටීමක්වත් ඔබ ඇති කරගන්නට එපා. කොයි විදිහෙන්ද ඒ දේ තුල ඔබ රැඳෙන්නට ඕන. හරියට ඇසිපිය ගැසීම ඇස ඇරීමට යම්සේ කාලයක් ගත වේද දැක්ක ෂ්ට ප්‍රිය මනාප රූපයේ කෙරෙහි ඇලීමට බැඳීමට යන්නට එපා. ඔබ දැක්ක අනිෂ්ට අප්‍රිය අමනාප රූපයේ කෙරෙහි ඇලීමට බැඳීමට යන්නට එපා. ඇස පියන්නට ගතවන කාලයකදී මේ නුවණ වඩා ගන්න, නුවණ දියුණු කරගන්න. මොකද මේ සියල්ල හේතුඵල න්‍යායෙන් හටගත් දේවල්මයි. හේතු ප්‍රත්‍ය න්‍යායෙන් හටගත් දේවල්මයි. නුවණින් කල්පනා කරන්න පින්නතුනි. කනට ශබ්ද ඇහෙන විට ඒ කනට ඇහෙන ශබ්දය ඔස්සේ ඔබේ කනට ඇහුණු ශබ්දය ඔස්සේ ඔබ කොයිතරම්නම් මහ සයුරේ විරල වගේ කලබලයට පත් වෙලා තිබේද? ඔබේ සිත කොයිතරම්නම් කම්පණයට පත් වෙලා තිබේද? ඒ ඇහෙන ශබ්දය ඔස්සේ පින්නතුනි ඔබ හරියට අසුරු සැනක් ගහන්නට ගත වෙන කාලයක් මෙන් සුළු කාලයකදී ඇහුණු ශබ්දය හේතුඵල දහමේම හේතුවක් මිසක කලබල වීමට, ශෝකයට, කනගාටුවට, පීඩාවට පත්වීමට හේතුවක් නොවන බව නුවණින් කල්පනා කරන්නටයි භාග්‍යවතුන් වහන්සේ ඉගැන්වුවේ. ඒ වගේම පින්නතුනි මේ පින්වන්ත භාවයේ නිසාම අපිට ලැබිච්ච පුඤ්ඤාභි සංඛාරයක ප්‍රතිඵලයක් ලෙස අපට ලැබිච්ච මේ ඇස කන නාසය සංවර කරගන්නේ මේ විදිහෙන් භාග්‍යවතුන් වහන්සේ ඉගැන්වුවා. ඒ අනුව නාසය සංවර කරගන්නට පින්නතුනි නැහැයට ගඳ සුවඳ දැනෙනවා. එවිට පින්නතුනි අපේ සිත කලබලයට පත් වෙනවා, පීඩාවට පත් වෙනවා. ඔබ ප්‍රියමනාප ෂ්ටකාන්ත දෙයක් නම් ඔබේ සිත ඇලීමට බැඳීමට පත් වෙනවා. ඔබ අප්‍රිය අමනාප සුවඳක් නම් ගන්ධයක් නම් ඔබ ගැටීමට, ප්‍රශ්න ගැටලු ඇති කර ගැනීමට ප්‍රශ්නයක් හේතුවක් බවට පත් කර ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා මේ සියල්ල පින්නතුනි හේතුඵල න්‍යායයේම කොටසක් බවත්, ඒ නිසා ඔබේ සිත අත්‍යන්තයෙන් මේ කාරණය ඔස්සේ නිදහස් කරගන්න. කොයි විදියෙන්ද? හරියට වක්කුණු ඇලවුණු පියුම් පතකට දියබිඳක් වැටුනහම ඒ දියබිඳ නොරැඳී බිමට සැලෙනවා වගේ, බිමට වැටී යනවා වගේ ඔබේ සිතත් විවිධාකාර අරමුණු වලින් එකතු කරගෙන පීඩාවට පත්වන්නේ නැතුව හරියට පියුම් පතට වැටුන දිය බිඳුව බිමට හැලෙන්නට ගත වුණේ යම්තාක් සුළු කාලයක්ද ඒ මොහොත තුලම ඔබේ සිත උපේක්ෂාවෙහි පිහිටවන්න. පින්නතුනි මේ ලෝකේ ප්‍රිය මනාප අප්‍රිය ආදී වශයෙන් ඇතිවෙන මේ ස්වභාවය ඇහැ නිසා, කන නිසා, නැහැ නිසා, ඒ වගේම දිවට ඔබේ රසයක් දැනුනොත් ඒ රසය පින්නතුනි හරියට ශක්තිමත් පුරුෂයෙක් ඔබේ දිවඟට දැනෙච්ච මේ රසය ප්‍රිය එකක් නම් අප්‍රිය එකක් නම් ඒ දෙක ඔස්සේම ඔබේ සිත කැළඹෙනවා. ඒ නිසා මධ්‍යස්ථ කරගන්න හරියට පින්නතුනි ශක්තිමත් පුරුෂයෙක් දිවඟට ගත්ත කෙල ටික බිමට හලන්නට ගත වෙන කාලය වගේ සුළු මොහොතකදී ඇති වුණු රසය පිළිබඳවත්, ඇති වුණු නීරසය පිළිබඳවත් උපේක්ෂාව පුරුදු කරන්න භාග්‍යවතුන් වහන්සේ උගන්වනවා. ඊළඟට පින්නතුනි දිවට දැනෙන රසය කෙරෙහිම පිළිපදිනවා වගේ කයට ස්පර්ශ දැනෙනවා. ඒ කයට දැනෙන ස්පර්ශය ස්ථායි කාන්තයි මනාපයි, ඒ වගේම අනිෂ්ඨයි අප්‍රියයි අමනාපයි. මෙලෙසින් ඔබේ කයට දැනෙන ස්පර්ශය කෙරෙහි මධ්‍යස්ත වෙන්න. නැතිනම් පින්නතුනි එක පැත්තකට වැටුනොත් ස්ථායි ප්‍රියයි මනාපයි කියන පැත්තට වැටුනත්, අනිෂ්ඨයි අප්‍රියයි අමනාපයි කියන පැත්තට වැටුනත් ඔබට පීඩාවක් මිසක සැනසීමක් ඇතිවන්නේ නැහැ. ඔබේ සිතේ කැළඹීමක් මිසක නොකැළඹීමක් ඇතිවන්නේ නැහැ. අන්නේ මධ්‍යස්ථ භාවයේහි පිහිටලා ඔබ මොකද කරන්නට ඕන? හරියට ශක්තිමත් පුරුෂයෙක් අතක්, නැමුණු අතක් දිගහරින්නට ගත කරන කාලය කොයිතරම්ද? අන්න ඒ වගේ සුළු කාලයක් තුලදී ඔබ කුමක්ද කළ යුතු වන්නේ?
ඔබගේ සිතෙහි ඇතිවෙච්ච මේ සිතුවිල්ල කෙරෙහි එහෙමත් නැතිනම් ස්පර්ශය කෙරෙහි උපේක්ෂාව පුරුදු කරගන්න. ඒ වගේම තමයි පින්වතුනි මනසට සිතුවිලි දැනෙනවා. ඒ දැනෙන සිතුවිලි දැන් මේ උදෑසන ඔබේ සිතට දැනෙන සිතුවිලි දහවලට නැතිව යනවා. රාත්‍රියට නැතිව යනවා. රාත්‍රියට ඇතිවෙන සිතුවිලි පාන්දර නැතිව යනවා. ඒ සියල්ලද අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. හිතද එකම අරමුණක පවතින්නේ නැහැ. ඔබේ සිතේ සහනය සමහර විට අසහනයක් වේවි. ඒ අසහනය සමහර විට ටික වේලාවකින් සහනයක් බවට පත්වේවි. ඒ කෙසේ වුවත් පින්නතුනි ඔබේ සිතට ගලාගෙන එන සිතුවිලි පිළිබඳව මධ්‍යස්ථ ස්වභාවයට පත් වෙන්නටයි භාග්‍යවතුන් වහන්සේ ඉගැන්වුවේ. ප්‍රියමනාප වශයෙන් ආවත් අප්‍රියමනාප වශයෙන් ආවත් ඒ සියල්ල පින්නතුනි අත්හරින්නයි භාග්‍යවතුන් වහන්සේ ඉගැන්වුවේ. උපේක්ෂාව පුරුදු කරගන්න. හරියට රත්තුණු තලියකට ගිනියම් වුණු තලියකට දියබිඳක් වැටෙනකොට ඒ දියබිඳ ශබ්දයක් නගමින් වහා වියලී යන්නක් මෙන් සිතට ආව ඒ සිතුවිල්ල පින්නතුනි වහා ඉවත් කරගෙන මධ්‍යස්ථ ස්වરૂපයට පත්වන්න. එවිටයි ඔබේ සිතේ නොසන්සුන්කම කැළඹීම නිහඬියාවක් වෙන්නේ. කාලගෝෂ්ඨිය නිසංසල ස්වභාවයකට පත්වන්නේ. නිහඬියාවට පත්වන්නේ. ඒ නිසා පින්නතුනි මේ නොසන්සුන්කම මේ කැළඹීම කොහේවත් ඇති වෙච්ච එකක් නෙවෙයි. මේ මනසේ පීඩාව කොහේවත් ඇති වෙච්ච එකක් නෙවෙයි. ඔබේ මනස තුලම උපදිනු සිතුවිල්ලකම ප්‍රතිඵලයක්. ඒ නිසා පින්නතුනි ඔබට පෙර කුසලයක් නිසා පුණ්‍ය විපාකයක් නිසා පුඤ්ඤාභි සංඛාරයක් නිසා හොඳට පෙනෙන ඇහැක් ලැබුණා. ඒ ඇහෙන් උපේක්ෂාව පුරුදු කරගන්න. හරියට ඇසිපිය ගහන මොහොත කරා පමිනිම විට ඔබේ සිත මධ්‍යස්ථ ස්වરૂපයට පත් කරගන්න. ඒ වගේම කනට ඇහෙන ශබ්ද අසුරු සැනක් ගහන මොහොතකදී උපේක්ෂාවට පුරුදු කරන්න. ඒ වගේම පින්වතුනි නැහැයට දැනෙන ගඳ සුවඳ වක්කුණු පියුම් පතක වැටි දිය බිඳක්සේ වහා මධ්‍යස්ථ ස්වરૂපයට පත් කරගන්න. දිවට දැනෙන රස කෙරෙහි පින්වතුනි ශක්තිමත් පුරුෂයේ කෙල බිඳක් බිම හෙලන්නට ගත වෙන කාලයක් තුල ෂ්ටප්‍රිය මනාප වශයෙන් නොයලී උපේක්ෂාව පුරුදු කරන්න. ඒ වගේම ස්පර්ශය කෙරෙහි වක්කුණු අතක් දිගහරින්නට ගත කරන කාලයක් මෙන් ඔබේ සිත උපේක්ෂාවට පුරුදු කරන්න. ඒ වගේම සිතට දැනෙන සිතුවිලි පින්නතුනි ඒ සිතුවිලි හරියට මධ්‍යස්ථ ස්වરૂපයට පත් කරන්න ඔබ කාලය ගත යුත්තේ පින්නතුනි. හරියට රත්තුණු තලියකට දියබිඳක් වැටුනාම වියලී යන්නට ගත වෙන්නේ කුමන තරම් පුංචි කාලයක්ද. අන්න ඒ තරම් පුංචි කාලයක් තුලදී ඔබ උපේක්ෂාවට නොපැමිණියොත් පින්නතුනි ඔබේ සිතේ කැළඹීම, ඔබේ සිතේ නොසන්සුන්කම, ඔබේ සිතේ කාලගෝෂ්ඨිය කාටවත් මේ ලෝකේ නතර කරන්නට බෑ. ඔබට ඇස පෙනෙනවා, කන ඇහෙනවා, නැහැට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, ශරීරයට පහස දැනෙනවා, මනසට ධර්මතාවය දැනෙනවා. ඒ උතුම් පුඤ්ඤාභි සංකාරයේ උපේක්ෂාවෙන් නිවන් කරාම යොමු කරන්නට, නිවීම සඳහාම යොමු කරන්නට, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට උපකාර වන ලෙසින් හසුරුවන්නට යම් කෙනෙක් වීරිය වඩයි නම් අන්න එයයි පින්නතුනි ඔබේ සිතෙහි නිහඬියාව, සංසුන් බව, ශාන්ත බව. ඒ උතුම් ශාන්ත බවමයි ඔබේ පරිසරය තුල, ඔබේ ගේදොර, ඔබ ආශ්‍රිතයන් තුල පවා පවතින්නේ. එනිසා පින්නතුනි ඔබ තනිව ඔබේ සිතේ කැළඹීම නිවීම සඳහා මේ හේතුඵල ධමයට අනුව කල්පනා කරමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට නිර්වාණගාමී ප්‍රතිපදාවට එළඹෙන්නට අවශ්‍ය කරන මාර්ගය පුහුණු කරමින් නිවන් අවබෝධයට ඔබ කටයුතු කරන්නට අවශ්‍යයි. මේ දේශනාව ඇසූ උත්තර මානවකයාට කිසිදු උත්තරයක් නැතිව ගියා. ඇස් නොපෙනීම නිවනට නැතිනම් නොඇලීමට හේතුවක් නොවේ. කන් නොඇසීම නොඇලීමට හේතුවක් නොවේ. පින්වතුනි මේ ඉන්ද්‍රියම් තුලින් නිරතුරුවම අපේ සිත ලෝක ධර්මතා සමගින් ගැටෙමින් කම්පණයටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. විටක ඇලෙන සිත විටක ගැටෙනවා.
විටක බැඳෙන සිත විටක කැඩෙනවා. මේ විදිහෙන් පින්නතුනි নিরතුරුවම ඇලෙන, බැඳෙන, ගැටෙන, හැපෙන නොඑක් විදිහෙන් පීඩාවන් නැති කරන මේ සිත මේ ඉන්ද්‍රිය ධර්මයන් තුලින් මේ ආයතන තුලින් අපේ සිතට ගලාගෙන එන අරමුණු නුවණින් අවබෝධ කරන විට ඒ වගේම ඒ සිතුවිලි පිළිබඳව යථාවබෝධයට එළඹෙන විට හේතුඵල ධමේම ස්වභාවයයි කල්පනා කරන විට පින්නතුනි අපිට කිසිදු ભેදයකින් තොරව මේ සිත් සතන් නිවන්නට පහන් කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ මේ ඉන්ද්‍රිය භාවනාව ඔබත් ඔබේ සිතෙහි සහනය පිණිස, කලබලය දුරු කිරීම පිණිස, නිවරදිව ඔබේ කටයුතු ශාන්තව ඉටු කර ගැනීම පිණිස ඔබත් එදිනෙදා ප්‍රයෝජනයට ගන්න පින්නතුනි. කුමන ආකාරයෙන් සිත විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ අරමුණු ඔස්සේ කැළඹෙන්නට පටන් ගත්තත් ඔබට අසහනයයි. ඒ ශබ්ද ඔස්සේ ඔබේ සිත නොඑක් විදිහෙන් පීඩාවට පත්වීමත් ඔබට නොඑක් විදිහේ අසහනයක්මයි ඇතිවන්නේ. ඒ නිසා ශාන්ත බව, සැනසීම සුවය ඇති කර ගැනීම සඳහා ඔබේ සිත දියුණුවට පත් කරගන්න, ගුණ සුවඳ පුරන්න, වටිනාකම් දියුණු කරන්න මේ පින්බර උදෑසන පුණ්‍යවන්ත වූ සිතුවිලි වලින් පොහොසත් වන්න. ඔබේ සිතුවිලි පොහොසත් නම් ඔබ පින්නතුනි මේ ලෝකයේ නිහඬියාවෙන් ඕනෑම ප්‍රශ්නයක්, ඕනෑම ගැටලුවක්, අභියස අවශ්‍ය පිළිතුර ගන්නා, අවශ්‍ය විසඳුම දකිනා නුවණකින් ඔබ සමන්විත වෙනවා. ඒ නිසා පින්නතුනි ඇහැට පෙනෙන දේම, කනට ඇහෙන දේම, නැහැයට දැනෙන දේම, ඒ වගේම මනසට, ශරීරයට ස්පර්ශ වන දේම ඔබ ඔබේ තීරණවලට අරමුණක් බවට පත් කර ගන්නට එපා. ඒ නිසා සංසාර විමුක්තිය පිණිස, නිර්වාණගාමී ප්‍රතිපදාව පිණිස, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස ඔබේ අත්‍යන්ත වූ ගුණ සුවඳ වටිනාකම් පූර්ණය කරමින් කටයුතු කරලා මේ පුණ්‍යවන්ත වූ උදෑසන ඔබේ ජීවිතේ පිනෙන්ම පුරවාගෙන ශාන්තිය සැනසීම කරාම සිත් යොමු කරන්නට මේ උතුම් ඉන්ද්‍රිය භාවනා සූත්‍ර දේශනාව උපකාරයක් වේවා. ඔබේ සිත් සතන්ද භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ මේ උදාහරණ ලෙසින් ඇසින් රූපයක් දැක්ක විට ඇස පියන මොහොතක් තුල මධ්‍යස්ථ ස්වરૂපයට උපේක්ෂාවට එළඹෙන්නටත්, කනට ශබ්දයක් ඇසී කලබලයට පත්වෙන ඔබ අසුරු සැනක් ගහන මොහොතක මධ්‍යස්ථ උපේක්ෂාවට එළඹෙන්නටත්, ඒ වගේම නැහැයට ගඳ සුවඳ දැනෙන විට ඇලවුණු පියුම් පතක හැලුණු දිය බිඳක් ලෙසින් පුංචි මොහොතක මධ්‍යස්ථ ස්වરૂපයට එළඹෙන්නටත්, ශක්තිමත් පුරුෂයෙක් කෙළබිඳක් බියම හෙලන්නාක් මෙන් සුළු මොහොතකදී ඔබේ දිවකට දැනිච්ච රසය කෙරෙහි මධ්‍යස්ථ වන්නටත්, උපේක්ෂාව පුරුදු කරන්නටත්, ශරීරයට දැනුණු පහස ආභියස වක්කුණු අතක් දික් කරන්නට, දිගහරින්නට ගතවන කාලයක් තුල ඒ ස්පර්ශය කෙරෙහි මධ්‍යස්ථ ස්වરૂපයටත්, මනසට දැනෙන ධර්මතාවයේ ආභියස රත්තුණු තලියකට වැටුණු දිය බිඳක් යම්සේ මැකී යන්නේද එලෙසින් ඔබේ සිත මධ්‍යස්ථ ස්වરૂපයට පත් කරන්නේද එවිට ඔබට ශාන්ත වූ නිවනින් සැනසෙන්නටත්, ඒ වගේම ඔබේ ජීවිතේ මේ හිමිදිරි උදෑසන වුවද ඇති වුණු කලබලකාරී ස්වභාවයෙන් මිදිලා නිහඬ, නිසසල, ශාන්ත වූ පරිසරයක් තුල ඈත දුර ගමනක් ලෞකික ලෝකෝත්තර දියුණුවේ, උභයාර්ථයේම දියුණුවේ උතුම් විපුල ඵල ප්‍රයෝජන ලැබමින් සැනසුම, සතුට, සම්පත පිරුණු, ශාන්තිය පිරුණු උතුම් ජීවිතයක් කරා ගමන් කරන්නට ඔබට උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති